සරණයි ප්‍රාචීන විද්‍යාර්ථී ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි DP Education අධ්‍යාපනික සත්කාරක වැඩසටහන සමග ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකර සමාගම එක්ව කරගෙන යනු ලබන ප්‍රාචීන අධ්‍යාපනික සත්කාරක වැඩසටහනේ ප්‍රාචීන උපාධි අවසාන පන්තියට අදාළ විෂය මාලාවේ පාලි විෂයේ 4 වෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ පාඩම් මාලාව තමයි අපි මේ වෙනකොට කරගෙන යනු ලබන්නේ. ඒ පාඩම් මාලාවේ 31 වෙනි පාඩමෙන් තමයි අපි අද ඔබව හමු වෙන්නේ. එතකොට මේ වෙනකොට අපි ප්‍රාකෘත භාෂාව හඳුනාගෙන අවසానයි. තව ප්‍රාකෘත භාෂාවේ ව්‍යාකරණය පිළිබඳව අපිට කතා කරන්නට තියෙනවා. එතකොට අපි ප්‍රාකෘත භාෂාව හඳුනාගෙන අවසానයි. මේ වෙනකොට අපි ප්‍රාකෘත භාෂාවේ සාහිත්‍ය පොතපත ගැන යම් යම් කරුණු විවරණය කරගනිමින් යන ගමන. එතකොට මූලික වශයෙන්ම ජෛන ධර්ම ග්‍රන්ථ පිළිබඳව අපි කරුණු කතා බහ කරගෙන යනවා. ඊට පස්සේ තමයි සාධාරණ ප්‍රාකෘත භාෂා පිළිබඳව අපි කරුණු කතා කරගෙන යන්නේ. එතකොට සාධාරණ ප්‍රාකෘත සාහිත්‍ය කරුණු කතා කරන්නට කලින් ප්‍රාකෘත භාෂාව ස්වකීය දේශනා මාධ්‍යයෙන් යොදා ගනිපු ජෛන මහාවීර නිගණ්ඨනාථ පුත්තයන්ගේ ධර්මයේ ආශ්‍රයෙන් රචනා වුණු වසර 980ක් මුළුල්ලේ ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. ඒ රචනා වුණු විවිධ ග්‍රන්ථ පිළිබඳව අපි යම් යම් අපි එක්රස් කරගත්ත තොරතුරු පිළිබඳව කතා කරමිනුයි මේ පාඩම් මාලාව කරගෙන යනු ලබන්නේ. අපි බලමු. මහාවීර ස්වාමීන්ගේ උපදේශත් ආත්ම පදාර්ථ විශේෂෙහි දර්ශනීය වේ. ප්‍රාච්‍ය පඬිත ජේකෝබ් විසින් මීට ඉංග්‍රීසි අනුවාදයක් ලියන ලදී. ආවශ්‍යයික ජෛන ධර්මාවලම්බීන්ගේ නිත්‍ය කර්ම ඕඝ නිර්යුක්ත කර්මකාණ්ඩ ග්‍රන්ථයට ස්ථානක වාසී ජෛන ධර්මාවලම්බීහු 3-4 වෙනි ග්‍රන්ථ සඳහා ප්‍රාමාණික රූපයෙන් නොගෙන අන්‍ය උභය ග්‍රන්ථ නාමයෝ දෙන ලදහ. නන්දි සූත්‍ර චතුරාසික අසීති ධර්ම ග්‍රන්ථයන්ගේ ඉතිහාසය මෙහි විවරණය වෙයි. ඔවුන්ගේ ද්වංශ විවරණයක් මෙහි ඇත. හතර අනියෝග වාරක් තර්ක ග්‍රන්ථයක්. දස ප්‍රකීර්ණක දස පයන්නක් බොහෝ විෂයන්ගේ ග්‍රන්ථයෝය. ශ්වේතාම්බර ධර්මීන් පිළිබඳව ප්‍රාමාණික රූපයෙන් ගැනීම මෙහිදී සිදු කරත්. එතකොට නැවතත් මේ ජෛන ධර්ම ග්‍රන්ථ පිළිබඳව යම් යම් කරුණු. එතකොට අපි කලින් කතා කරපු ග්‍රන්ථයේ ඉතිරි කොටස මහාවීර ස්වාමීන්ගේ උපදේශත් ආත්ම පදාර්ථ විශේෂෙහි දර්ශනීය වෙනවා. මහාවීර ස්වාමී නිගණ්ඨනාථ පුත්තගේ උපදේශ ආත්මය කියන පදාර්ථයේ විශේෂෙහි මෙහිදී දක්වලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රාච්‍ය පඬිත ජේකෝබ් මේ ප්‍රාචීන භාෂාවන් කෙරෙහි හිටපු ජේකෝබ් කියන පඬිවරයා ඒ ග්‍රන්ථයටත් ඉංග්‍රීසි අනුවාදයක් සපයලා තියෙනවා. එතකොට අවශ්‍යක ධර්ම ජෛන ධර්මාවලීන් මේ කියන්නේ නිරන්තරයෙන් ජෛන ධර්මයන්ගේ එල්ලීගෙන හිටපු පුජ්‍යලයන්ගේ නිත්‍ය කර්ම ඕඝ නිර්යුක්ත කියන කෘතියේ සඳහන් වෙනවා. ඒ වගේ තමයි කර්මකාණ්ඩ ග්‍රන්ථයේ තමයි ඒ අයිති වෙන්නේ. ඒ වගේම ස්ථානක වාසී යම් යම් ස්ථානවල වාසය කරපු ජෛන ධර්මයේ එල්ලී සිටි අනුගාමික පිරිස් 3 වෙනි 4 වෙනි ග්‍රන්ථ සඳහා ප්‍රාමාණික රූපයෙන් නොගෙන වෙනත් උභය ග්‍රන්ථ නාමයෝ දුන්නා. උභය ග්‍රන්ථ නාමයන් ලබා දුන්න මේවට. එතකොට නන්දි සූත්‍රය නන්දි කියන සූත්‍රයේ සඳහන් වෙනවා චතුරාසික අසීති 84000 මේ ධර්ම ග්‍රන්ථයන්ගේ ඉතිහාසය. ඒ වගේම තමයි මෙහි විවරණය කරලා තියෙනවා. ඔවුන්ගේ ද්වංශ විවරණයක් පිළිබඳව මෙහි සඳහන් වෙනවා. අනියෝග වාර කියන කෘතිය තර්ක ග්‍රන්ථයක්. දස ප්‍රකීර්ණක හේවත් දස පයන්නක් කියන කෘතිය බොහෝ විෂයන්ගේ කරුණු සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ශ්වේතාම්බර සම්ප්‍රදාය අනුගමනය කළ ශ්වේතාම්බරකයන් ගැන
ප්‍රාමාණික විවරණයක් මෙහිදී සිද්ධ කරලා තියෙනවා. එතකොට ඉහතින් කතා කරපු කෘතියෙහි මහාවීර ස්වාමීන් තුමාගේ එහෙම නැත්නම් ජෛන මහාවීරයන්ගේ උපදේශත් ආත්ම පදාර්ථ විශේෂෙහි ඔහු දක්වපු දර්ශනයත් අන්තර්ගත වෙනවා. එතකොට ප්‍රාචීන විෂයන් ගැන හදාරපු ජේකොබ් කියන පඬිවරයා විසින් මේ කෘතියට අනුවාදයකුත් ලියලා තියෙනවා. එතකොට අවශ්‍යක ජෛන ධර්මාවලීන් ලම්බීන්ගේ කියන්නේ බොහෝ සෙයින් අවශ්‍ය වුණු ජෛන ධර්ම අවලම්බිත එල්විය යුතු එල්බිනු පිරිසගේ නිත්‍ය කර්ම ජෛන ධර්මයේ අනුගාමිකයන් විසින් අවශ්‍යයෙන්ම කළ යුතු කර්ම පිළිබඳව අන්තර්ගත වෙනවා කර්මකාණ්ඩ ග්‍රන්ථයට අයිති මේ ඕඝ නිර්යුක්තා කියන කෘතියේ. එතකොට යම් යම් ස්ථානවල වාසය කරපු ජෛන ධර්මානුගාමිකයෝ තුන්වෙනි හතරවෙනි ග්‍රන්ථ සඳහා උභය ග්‍රන්ථ නාමයෝ ලබා දුන්නා. ඒ වගේම තමයි මේ නන්දි සූත්‍ර කියන කෘතියේදී චතුරාසික අසීති ධර්ම ග්‍රන්ථයන්ගේ 84000ක් වෙච්ච ධර්මස්කන්ධයන්ගේ 84ක් වෙච්ච ධර්ම ග්‍රන්ථයන්ගේ ඉතිහාසය විවරණය කරනවා. ඒ වගේම තමයි එහි ද්වංශ විවරණයකුත් සිදු කරලා තිනවා. ඒ වගේම තමයි අනියෝග වාර කියන කෘතිය ජෛන ධර්ම තර්ක ග්‍රන්ථයක්. දස ප්‍රකීර්ණක හේවත් දස පයන්නක් කියන කෘතිය බොහෝ විවිධ විෂයන් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කෘතියේදී ශ්වේතාම්බර සම්ප්‍රදායිකයන්ගේ පිළිබඳව ප්‍රාමාණික විස්තරයක් සිදු කරලා තියෙනවා මේ දස ප්‍රකීර්ණක කියන කෘතියේදී. එතකොට ඕඝ නිර්යුක්ත නන්දි සූත්‍ර අනුയോഗ වාර ශ්වේතාම්බර කියන ප්‍රාකෘතයෙන් රචිත ජෛන ධර්ම ග්‍රන්ථ පිළිබඳව මෙතනදී විස්තර සඳහන් කරන්න ඕනේ. සරණ චතුක්ෂරණ අරගන්ත සිද්ධ සාදු ධර්ම සකර පයන්නා සංස්කරා ප්‍රකීර්ණ උපදේශ ග්‍රන්ථයක්. තන්දුල චේගාලියා ගෘහස්ත දරුවන්ගේ වැඩීම කෙසේ සිදුවෙන්නේදයි මෙහි දක්වන ලදී. චන විද්‍යා චන්ද්‍ර විද්‍යා චන්දග්‍රහණාදිය මෙහි දක්වන ලදී. ගර්ණ විද්‍යා ගණිත විද්‍යාව දේවින්ද තු ඕ ද්‍රේවේන්දස්තව වීරතු ඕ වීරස්තව මහාවීර වීර සතව මහාවීර ස්වාමි ස්තෝත්‍ර ගච්ඡාචාර චාත්‍ර විශේෂෙහි නීති ග්‍රන්ථයක්. ජෝති කරණ්ඩ පලිත ජෝතිෂ ඵල සම්බන්ධ ජෝතිෂය සුභාසුභ ස්වප්න විශේෂෙහි කතනයක්. ආයු පච්චක්කන ආයු ප්‍රත්‍යාඛ්‍යාන මෘත්‍යු සමයේ ඉඳින් මම ජීවිතයේ රැක්ක හැකි වෙම්ද යනාදී අන්තර්ගත වෙනවා. ප්‍රථමුලා නාමික ස්ත්‍රී සන්‍යාසීන්ගේ ගුණකතනය. බන්හි දශා වක්නි දශා විෂ්ණු වංශයාගේ ඉතිහාසය කෙසේනම් මොහු ද්වාරක රාජ්‍ය ජයගත්තාහුද ඒ විශේෂෙහි විවරණ මේ පොතෙහි අන්තර්ගත වෙනවා. මොහුගේ මතයෙන් ශ්‍රී කෘෂ්ණ තෙමේම ජෛන වී එතෙකුදු වුවත් දේ විසිවන තීර්ථංකර නම් නාතයාගේ සහෝදරයෙක් විය. මතු ජන්මයෙහි තීර්ථංකර වන්නේය. එතකොට සරණ හෙවත් චතුක්ෂරණ කියන කෘතිය සරණ හෙවත් චතුක්ෂරණ කෘතියෙහි අරගන්ත සිද්ධ සාදු කියන ජෛන ධර්ම කොටස් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේ සකර පයන්නා සංස්කරා ප්‍රකීර්ණ කියන කෘතිය මේක උපදේශක ග්‍රන්ථයක්. තුන්වැනි තන්දූල වේගාලියා ගෘහස්ත දරුවන්ගේ වැඩීම කෙසේ සිදුවන්නේ දැයි කියන කාරණය. ගෙදරවල් දොරවල් වල ඉන්න දරුවන්ගේ වර්ධනය කුමනාකාරයෙන් සිද්ධ වෙනවාද කියන කාරණය මෙහිදී දක්වලා තියෙනවා. චන විද්‍යා කියන කෘතිය
චන්ද්‍ර විද්‍යාව පිළිබඳව. ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණාදිය පිළිබඳව තොරතුරු මෙහිදී දක්වලා තියෙනවා. චන්ද්‍රග්‍රහණාදිය පිළිබඳව තොරතුරු. ඒ වගේම තමයි ගර්ණ විද්‍යා ගණිත විද්‍යාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. දේවේන්ද තු ඕ කියන කෘතියෙන් ද්‍රේවේන්ද අස්ත්‍රව පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම තමයි වීරතු ඕ කියන කෘතියෙන් වීර සතව කියලා සඳහන් වෙනවා. වීරස්තව මහාවීර ස්වාමී ස්තෝත්‍ර නිගණ්ඨ මහාවීරයන් පිළිබඳව ස්තෝත්‍රයක් තියෙන්නේ. ඒ වගේම ගච්ඡාචාර ඡාත්‍ර විශේෂය. ඒ කියන්නේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් අධ්‍යාපනය හදාරන අය සම්බන්ධයෙන් නීති ග්‍රන්ථයක් ඇටියට සඳහන් වෙනවා. ඒ වගේම ජෝතිකරණ්ඩ පලිත ජ්‍යොතිෂ ඵල ජ්‍යොතිෂ සම්බන්ධයෙන් පලාඵල විස්තරයක් මෙහි අන්තර්ගත වෙනවා ජෝතිකරණ්ඩ කියන සූත්‍රයේ ග්‍රන්ථයේ. ඒ වගේම සුභාසුභ ස්වප්න විශේෂෙහි කතනයක්. ඒ කියන්නේ සිහින පලාඵල පිළිබඳව තමයි මෙහි විස්තර අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි ආයු පච්චක්කන ආයු ප්‍රත්‍යවේක්ෂණ ආයු ප්‍රත්‍යාඛ්‍යාන මෘත්‍යු සමයෙහි මරණාසන්න සමයෙහි ඉඳින් මම ජීවිතය රැකිය හැකි වෙම්ද මේ මරණාසන්න සමයේදී මට ජීවිතය රැකගන්නට පුළුවන් වේද කියන කරුණු තමයි එහි අන්තර්ගත. එතකොට ප්‍රථමුලා නාමික වශයෙන් සිටින ස්ත්‍රී සන්‍යාසීන්ගේ ගුණකථනය. කියන්නේ ජෛන ධර්මයේ අනුගමනය කරමින් ස්ත්‍රී සන්‍යාසීන් වේශයෙන් සිටින ජෛන අනුගාමිකාවන්ගේ ගුණකථනය මෙහි අන්තර්ගත වෙන්නේ. බන්හි දශා ඒ කියන්නේ වක්නි දශා කියන කෘතිය. මෙහි අන්තර්ගත වෙනවා විෂ්ණුගේ වංශයේ ඉතිහාසය. විෂ්ණු වංශයේ ඉතිහාසය. කෙසේනම් ඔහු ද්වාරක රාජ්‍ය ජයගත්තාද? ඔහු ද්වාරකය කෙසේනම් ඔහු කෘෂ්ණාවතාරයෙන් ද්වාරක රාජ්‍ය ජයගත්තාද කියන කාරණය තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ඒ විශේෂෙහි විවරණ විෂ්ණුගේ ද්වාරකය ජයග්‍රහණය කිරීමේ විස්තර මේ පොතෙහි අන්තර්ගත වෙනවා. මොහුගේ මතය තමයි ශ්‍රී කෘෂ්ණ අවතාරය. ශ්‍රී කෘෂ්ණ තමන්ම ජෛනයෙක් වෙලා ඒ කෙසේ වුවත් දෙවිසි වන තීර්ථංකරයන් නම් 22 වන තීර්ථංකර නම් ජෛන මහාවීරයාගේ සහෝදරයෙක් වුණා කියන සඳහන් වෙනවා. දැන් 24 වෙනි තීර්ථංකරනේ මේ ජෛන මහාවීරතුමා. එතකොට ඔහු මතු ධර්මයේදී තීර්ථංකර තනතුරට මේ ජෛන මහාවීර තනතුරට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. දැන් Hindu අය විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝත් බුද්ධ අවතාරයේ විදිහට විෂ්ණුට අරගන්නවනේ. ඒ වගේ තමයි තීර්ථංකර විදිහටත් මතු ආත්මයකදී විෂ්ණු පහළ වෙනවා කියන කාරණය මෙතනදී සඳහන් කරනවා. එතකොට වා ඌ සරණ චතුසරණ කෘතියෙහි අරගන්ත සාදු සිද්ධ සාදු ධර්ම ව ඌ සරණ සකර පයන්නා තං දුල චේගාලියා චන විජ්ජා ගර්ණ විජ්ජා දේවින්ද තු ඕ ශක්‍ර දේවේන්ද්‍රය ගැන වීර තු ඕ ගච්ඡා චාර ජෝතිකරණ්ඩ
शुभाशुभ शुभाशुभ आयुपच्चक्कन आयुपच्चक्कन प्रथमुला බන්හි දශා කියන මෙන්න මේ කෘති 1 3 4 5 6 7 9 10 11 12 13 එතකොට එතකොට වා ඌ සරණ චතු සරණ අරගන්ත සිද්ධ සාදු ධර්ම සකර පයන්නා සංස්කරා ප්‍රකීර්ණ උපදේශක ග්‍රන්ථයක් තන්දුල චේගාලියා ගෙවල් වල ඉන්න දරුවෝ ගෘහස්ත දරුවන්ගේ වර්ධනය සිද්ධ වෙන්න ඕනි කොහොමද කියන එක දක්වලා තිනවා චන විද්‍යා චන්ද්‍ර විද්‍යා චන්ද්‍රග්‍රහණ ආදිය ගර්ණ විද්‍යා ගණිත විද්‍යාව දේවේන්ද්‍ර තූෝ දේවේන්ද්‍රස්තව දේවේන්ද්‍රයා පිළිබඳව ශක්‍රයා තොර වීරතූෝ වීරස්තවවත් මහා වීරයන්ට කරන ලද ස්තෝත්‍ර ගච්ඡාචාර කියන්නේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඡාත්‍රයෝ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට තියෙන උපදේශ ග්‍රන්ථයක් නීති ග්‍රන්ථයක් ජෝති කරණ්ඩ කියලා කියන්නේ ජ්‍යොතිෂයේ පලාපල කතනයක් සුභාසුභ කියන්නේ සිහින පලාපල කතනයක් ආයුපච්චක්කන කියන්නේ මරණාසන්න මොහොතේදී එයින් කෙසේ ගැලවෙම්ද කොහොමද මරණාසන්න මොහොතට මුහුණ දී යුත්තේ කියන කරුණු ඇතුළත් වෙනවා ප්‍රථමුලා කියලා කියන්නේ ජෛන දහම අනුගමනය කරමින් ස්ත්‍රී සන්‍යාසීන්ගේ වේශයෙන් ජීවත් වෙන කාන්තා සන්‍යාසීන්ගේ ගුණ කතනයක් බන්හි දශා කියලා කියන්නේ විෂ්ණු වංශයාගේ ඉතිහාසය පිළිබඳව කරුණු සඳහන් වෙනවා බුද්ධ අවතාරය වුණා වගේම විෂ්ණු දෙවියෝ තීර්ථංකරාතා අවතාරයකුත් වෙනවා කියන කාරණය මෙහිදී සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කෘතිත් මේ ජෛන ආගමිකයන් විසින් ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන ලද කෘති. එතකොට මෙතනදී මේ කෘති පිළිබඳව අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මේ කෘති කිහිපයක් ඔබගේ මතකයේ රඳවා ගන්නට උත්සාහ කරන්න. එහි මතක තබාගත හැකි කරුණු අන්තර්ගත කෘති කිහිපයක් ඔබගේ මතකයෙහි ලබා ගන්නට ඔබ උත්සාහ කරන්න. ඔබ බලමු ඉදිරියට. षट्छेद ग्रंथ षट्छेद ग्रंथ षट्छेद ग्रंथ व्यवहार सूत्र बृहत कल्प दश श्रुत स्कंद निशित මේ සතර ග්‍රන්ථයන්හි පාන භෝජන සයන වස්න පාත්‍රාදී විශේෂෙහි පාලනීය නියමයෝ ලියන ලදහ. පහ හය ග්‍රන්ථ දෙක ස්ථානක වාසී ජෛනයෝ ප්‍රාමාණික රූපයෙන් ගණන් නොගනිත්. එතකොට උවත් ශ්වේතාම්බරන ජෛන ධර්ම වලම්බීන්ගේ මතයෙන් මේ දෙකම ප්‍රාමාණික ග්‍රන්ථයෝ. පහ මහා නිශිත හය ජින කල්ප. එතකොට ෂඩ්ඡේද ග්‍රන්ථ කියන කොටසට අයිති වෙනවා විවහාර සූත්‍ර අංක 1 හය පළවෙනි ග්‍රන්ථයේ විවහාර සූත්‍ර අංක 2 දෙවැනි ග්‍රන්ථයේ බෘහත් කල්ප කියන කෘතිය තුන්වෙනි ග්‍රන්ථයේ දස ශ්‍රුත ස්කන්ධ කියන කෘතිය හතරවෙනි ග්‍රන්ථයේ නිශිත කියන කෘතිය. මේ ග්‍රන්ථ හතරේ පාන ආහාර පාන ආදිය ගැනීමේදී භෝජන ආහාර ගැනීමේදී शयन निदा ගැනීමේදී වසන වස්ත්‍රාදීයේදී පාත්‍රාදී විශේෂෙහි පාන භෝජන සයන වස්න පාත්‍රාදී විශේෂෙදී පාලනීය නියමයෝ ලියලා තියෙනවා.
පාලනය ඒ කටයුතු පාලනය කරන නියමයන් මේ විවහාර සූත්‍ර, වෘහත් කල්ප, දසසුතස්කන්ධ සහ නිසිත කියන ග්‍රන්ථ හතරෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානක වාසී ජෛනයෝ, ස්ථානයන්හි වාසය කරපු ජෛනයෝ මේ 5 සහ 6 කියන ග්‍රන්ථ දෙක ප්‍රාමාණික රූපයේ මේ වැඩකට ඇති ග්‍රන්ථ හැටියට සලකන්නේ නැහැ. මේවා ප්‍රාමාණික ග්‍රන්ථ හැටියට සලකන්නේ නැහැ. ඒ කොහොම වුණත් ශ්වේතාම්බර ජෛන ධර්ම වලම්බින් ශ්වේතාම්බර ජෛන ධර්මයේ එල්බගත් පිරිස් මේ මත දෙකම ප්‍රාමාණික ග්‍රන්ථ හැටියට සලකනවා. ඒ ග්‍රන්ථ දෙක තමයි මහා නිශිත සහ ජින කල්ප කියන ග්‍රන්ථ දෙක. එතකොට ෂඩ්ඡේද ග්‍රන්ථ 6යි. මොනවද ෂඩ්ඡේද ග්‍රන්ථ 6? 1 විවහාර සූත්‍ර, 2 වෘහත් කල්ප, 3 දසශ්‍රුතස්කන්ධ, 4 නිශිත සහ 5 මහා නිශිත, 6 ජින කල්ප කියන ෂඩ්ඡේද ග්‍රන්ථ. මේ ග්‍රන්ථ 6ෙම ඇතුළත් වෙන්නේ ඒ කටයුතු වලදී ජෛනයන් විසින් අනුගමනය කළ යුතු පාලනීය නියමයන් තමයි මේ ග්‍රන්ථවල අන්තර්ගත වෙන්නේ. ෂඩ්ඡේද ග්‍රන්ථ. ෂඩ්ඡේද ග්‍රන්ථ 1 ව්‍යවහාර සූත්‍ර, 2 වෘහත් කල්ප, 3 දශ ශ්‍රුතස්කන්ධ, 4 නිශිත, 5 මහා නිශිත, 6 ජින කල්ප කියන මෙන්න මේ කෘති. මේ කෘති ජෛනයන්ගේ ප්‍රාකෘතයෙන් රචිත ෂඩ්ඡේද ග්‍රන්ථ හැටියට සැලකෙනවා. එතකොට ඊළඟ කාරණය චතුර්මූල ග්‍රන්ථ. දස වෛකාලික, දස වෛකාලික ජෛන සාධූන්ගේ කාල විභාගය දක්වන ලද ග්‍රන්ථයක්. හරිභද්‍ර සුරයාගේ වෘහති නම් ග්‍රන්ථයෙහි දස වෛකාලික සූත්‍රයන්ද දස වෛකාලික නිරුක්තීන්ගේද ප්‍රකාශනය විය. 1898 මුද්‍රිත මෙම කෘතිය උත්තරස්ථානීත ප්‍රසිද්ධ වූ සාධූන් කීප දෙනෙකුගේ ජීවිත කතා විස්තර වෙන. වරරුචි පසුව ෂඩ්භාෂා පත්‍රිකාව ලියන ලද ලක්ෂ්මීධරයන් විසින් ප්‍රාකෘත භාෂාව පිළිබඳ ෂඩ් විභාගයක් කරන ලදී. ශබ්ද කල්පද්දාම ග්‍රන්ථයෙහි අෂ්ටාදශ භාෂාවන් පිළිබඳව ලියා ඇත. එතකොට චතුර්මූල ග්‍රන්ථ අතරේ දශ වෛකාලික, ඒ ග්‍රන්ථය හඳුන්වන දස වෛකාලික කියලා ප්‍රාකෘතයෙන්. එතකොට ජෛන සාධුවරයන්ගේ කාල විභාගය දක්වලා තියෙනවා. ජෛන සාධුවරු මේ කාලයන් තුල ඔවුන්ගේ කාල විභාගය මේ කාල තුල ජීවත් වෙනවා, මේ කාලය තුල මේ කටයුතු කළ යුතුයි කියන කාල විභාගයක් දක්වලා තිනවා මේ චතුර්මූල ග්‍රන්ථයේදී. එතකොට හරිභද්‍ර කියන මේ සූරයාගේ වෘහති කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒ වෘහති කියන ග්‍රන්ථයෙහි මේ දශවෛකාලික සූත්‍රයන් පිළිබඳව දසවෛකාලික නිරුක්තීන් පිළිබඳවත් කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. දසවෛකාලික සූත්‍ර සහ දසවෛකාලික නිරුක්ති පිළිබඳව වෘහති කියන ග්‍රන්ථයේ, හරිභද්‍ර සූරයාගේ වෘහති කියන ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තියෙනවා. මේ ග්‍රන්ථය 1898 දී මුද්‍රණය කරලා තියෙනවා. ඒ වගේම තමයි උත්තරස්ථානීත ප්‍රසිද්ධ උතුරු ප්‍රදේශයේහි ප්‍රසිද්ධ වුණු පසු කාලයේ ප්‍රසිද්ධ වූ සාධුවරු කීප දෙනෙකුගේ ජීවිත කතාව මේ වගේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි වරරුචීන්ට පසුව ෂඩ්භාෂා චත්‍රිකාව ලියන ලද ලක්ෂ්මීධරයන් විසින්, ලක්ෂ්මීධර කියන කතුවරයා විසින් ප්‍රාකෘත භාෂාව පිළිබඳව ෂඩ් විභාගයක් කළා. විභාග 6ක්, ඒ කියන්නේ විමර්ශන 6ක් සිදු කළා.
ඒක තමයි ෂඩ්භාෂා චත්‍රිකාවේ තියෙන්නේ. එතකොට ශබ්ද කල්පදාම නම් ග්‍රන්ථයෙහි අෂ්ටාදශ භාෂාවන් පිළිබඳව 18ක් වූ ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව කරුණු අන්තර්ගත වෙනවා. එතකොට දසවෛකාලික කියන මේ ජෛන සාධුන්ගේ කාල විභාගයන් දක්වන සූත්‍රය හරිභද්‍ර සූරයාගේ වෘහති කියන ග්‍රන්ථයේ හරිභද්‍ර සූර කියන කතුවරයාගේ වෘහති කියන ග්‍රන්ථයේහි දසවෛකාලික සූත්‍රයන් ඒ වගේම දසවෛකාලික නිරුක්තීන්ගේ ප්‍රකාශනයත් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ කෘතිය 1898 දී මුද්‍රණය කරලා තියෙනවා. එතකොට පසු කාලීනව ප්‍රසිද්ධ වුණු සාධුවරු කීප දෙනෙකුගේ ජීවිත පිළිබඳව මේ කෘතියේ සඳහන් වෙනවා. වරරුචිට පසුව ෂඩ්භාෂා චත්‍රිකාව ලියපු ලක්ෂ්මීධර විසින් ප්‍රාකෘත භාෂාව පිළිබඳව සයාකාරයක විමර්ශනයන් සිද්ධ කරලා තිනවා. විභාග 6ක් ඒක තමයි ෂඩ්භාෂා චත්‍රිකාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒකත් ප්‍රාකෘතයෙන් ලියවිලා තියෙනවා. එතකොට ශබ්ද කල්පදාම ග්‍රන්ථය ශබ්ද කල්පදාම කියන ප්‍රාකෘත ග්‍රන්ථයේ අෂ්ටාදශ භාෂාවන් පිළිබඳව 18ක් වූ භාෂාවන් පිළිබඳව කරුණු අන්තර්ගත වෙනවා. 18ක් වූ භාෂාවන් පිළිබඳ කරුණු ලියවිලා තියෙනවා. ශාස්ත්‍රීය අෂ්ටාදශ භාෂා මේ ශාස්ත්‍රීය වූ 18ක් වූ භාෂා මොනවද? සංස්කෘත, ප්‍රාකෘත, උදීචි, මහාරාෂ්ට්‍රී, මාගධී, මිශ්‍රාර්ධ මාගධී, ශකාභිරී, ශ්‍රාවස්ති, ද්‍රාවිඩී, උඩියා, පාශ්චත්‍ය, ප්‍රාච්‍ය, වාල්ලිකා, රන්තිකා, දක්ෂිණාත්‍ය, පයිසාචි, අවන්ති, සෞරසේනී. මොවුන්ගේ ලක්ෂණෝදාහරණ ප්‍රාකෘත ලංකේශ්වර ව්‍යාකරණයෙන් දත යුතුය. සාහිත්‍ය දර්පණය කරන ලද විශ්වනාථ කවිරාජ විසින් මේ 18 භාෂාවන්ගේ උල්ලේඛය කරන ලදයි සිතමි. නාගේන්ද්‍රනාථ වසුප්‍රාජ්‍ය විද්‍යා මහාරණව මහාශයන් විසින් පණ්ඩිත ශ්‍රේෂ්ඨ චන්ද්‍රයාගේ ප්‍රාකෘත චන්ද්‍රිකාවේ ප්‍රාකෘතයාගේ සත්විසි උපභාගයන්ගේ උල්ලේඛය කරන ලදී. දැන් මේ ශාස්ත්‍රීය අෂ්ටාදශ භාෂා ශාස්ත්‍රීය වූ 18ක් වූ භාෂා සංස්කෘත, ප්‍රාකෘත, උදේචි, මහාරාෂ්ට්‍රී, මාගධී, මිශ්‍රාර්ධ මාගධී, ශකාභිරී, සාවස්ත්‍රී, ද්‍රාවිඩී, උඩියා, පාශ්චත්‍ය, ප්‍රාච්‍ය, වාල්හිකා, රන්තිකා, දක්ෂිණාත්‍ය, පයිසාචි, අවන්ති, සෞරසේනී කියන භාෂා. මේ වගේ ලක්ෂණ සහ උදාහරණ ප්‍රාකෘත ලංකේශ්වර කියන ව්‍යාකරණ කෘතියෙන් දකින්නට පුළුවන්. එතකොට ශාස්ත්‍රීය වූ අෂ්ටාදශ භාෂා තමයි සංස්කෘත භාෂාව, ප්‍රාකෘත භාෂාව, උදීච්‍ය භාෂාව, මහාරාෂ්ට්‍රය, මාගධී භාෂාව, මිශ්‍ර අර්ධමාගධී භාෂාව, ශකාභිරී භාෂාව, ශ්‍රාවස්ති භාෂාව, ද්‍රාවිඩී ද්‍රවිඩ භාෂාව, උඩියා භාෂාව, පාශ්චත්‍ය භාෂාව, ප්‍රාච්‍ය භාෂාව, වාල්හිකා භාෂාව, රන්තිකා භාෂාව, දක්ෂිණාත්‍ය භාෂාව, පයිසාචී භාෂාව, අවන්ති භාෂාව, සෞරසේනී භාෂාව කියන 18ක් වුණු ශාස්ත්‍රීය වූ භාෂාවන් පිළිබඳව කරුණු මෙතනදී සඳහන් වෙනවා. එතකොට මේ වාගේ ලක්ෂණ ප්‍රාකෘත ලංකේශ්වර ව්‍යාකරණයෙන් අපිට දැක ගන්නට පුළුවන්. ප්‍රාකෘත ලංකේශ්වර ව්‍යාකරණයෙන් තමයි මේ වගේ ලක්ෂණ අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. සාහිත්‍ය දර්පණය රචනා කරපු විශ්වනාථ කවිරාජ කියන කතුවරයා විසින් මේ 18ක් වූ භාෂාවන් පිළිබඳව විස්තර
කතනය කරලා තියෙනවා. නාගේන්ද්‍රනාත වසු ප්‍රාජ්‍ය විද්‍යා මහාර්ණව මහාශයන් මහත්මයා විසින් නාගේන්ද්‍රනාත වසු ප්‍රාජ්‍ය විද්‍යා මහාර්ණව යන මහත්මයා විසින් පණ්ඩිත ශේෂචන්ද්‍රයාගේ පණ්ඩිත ශේෂචන්ද්‍රයාගේ ප්‍රාකෘත චන්ද්‍රිකාව නැමැති කෘතිය රචනා කරලා තියෙනවා නාගේන්ද්‍රනාත වසු. එතකොට ප්‍රාකෘත භාෂාවේ සත්විසි උපභාගයන්ගේ විස්තරය කතනය සිද්ධ කරලා තියෙනවා. සාහිත්‍ය දර්පණය කරපු විශ්වනාථ කවිරාජ කියන කතුවරයා මේ 18ක් වුණු භාෂාවන්ගේ විස්තර කතනය කරලා තියෙනවා. එතකොට නාගේන්ද්‍රනාත කතුවරයාගේ මහත්මයාගේ ප්‍රාකෘත චන්ද්‍රිකාව කියන කෘතියෙහි ප්‍රාකෘත භාෂාවේ සත්විසි උපභාගයන් උපකොටස් පිළිබඳව විස්තරයන් අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මේ කොටසේදී ශාස්ත්‍රීය 18ක් වූ ශාස්ත්‍රීය භාෂාවන් සහ සාහිත්‍ය දර්පණයෙහි මේ 18 භාෂාවන් කිනම් ආකාරයෙන් විස්තර කරලා තියෙනවාද කියන කාරණය පිළිබඳව තොරතුරු මෙහිදී සඳහන් කරලා තියෙනවා. මහාරාෂ්ට්‍රී තථා වෘහති සෞරසේනාර්ධ්‍ය මාගදී වාල්හිකී මාගදී චෛව ෂඩේතා දක්ෂිනාත්‍යජා භාමණ්ඩලාත වෛදර්භයා වූපනාගර නාගරව් බාර්බරාවන්ත්‍ය පංචාල ටක්කමාලව කයිකයක්. මහාරාෂ්ට්‍රී තථා වෘහති සෞරසේනාර්ධ මාගදී වාල්හිකී මාගදී චෛව ෂඩේතා දක්ෂිනාත්‍යජා භාමණ්ඩලාත වෛදර්භයා වූපනාගර නාගරව් බාර්බරාවන්ත්‍ය පංචාල ටක්කමාලව කයිකයක්. ඔන්න භාෂා කිහිපයේම විස්තර අපි මේ භාෂා පිළිබඳව ඉදිරියේදී අපි කතා කරනවා. ගෞරෝඩු දෛව පාශ්චාත්‍ය පණ්ඩ්‍ය කෞන්තල සිංහලක් කාලිංග ප්‍රාච්‍ය කතාව කර්ණාට ද්‍රාවිද ගෞර්ජිරක් ආභිරෝ මධ්‍ය දේශීයක් සූක්ෂම භේද ව්‍යාස්තිතක් සප්ත විංශත්‍ය විභ්‍රංශා වෛඩාලාදි ප්‍රභේද. දැන් මේ 27ක් වුණු කරුණු උපභාගයන් උපකොටස් තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් ප්‍රාචීන ග්‍රන්ථයන්හි ප්‍රාකෘත භාෂාවගේ බොහෝ විභේදයෝ දක්නට ලැබෙත්. සියල්ලම ප්‍රාකෘත භාෂා රූපයෙන් ගැනීම මෙහිදී කළ යුතු නොවේ. නාටකේසු ව්‍යක්ති අනුසාරේන භාෂානං සමාවේශක් පුරුෂානං නීචානං සංස්කෘතං ස්යාත් කෘතාත්මනාම් සෞරසේනී ප්‍රයොක්තර්යාතා දාශීනාං ච යෝෂිනම්. මහාරාෂ්ට්‍රීය සෞරසේනිය අර්ධමාගධිය වාල්හිකී මාගධී කියන භාෂා හයත් දක්ෂිනාත්‍ය භාමණ්ඩ ලාට වෛදර්භී උපනාගර නාගර අවන්ත්‍ය බර්බර අවන්ත්‍ය පංචාල ටක්ක මාලව කයිකය කියන භාෂා. මේදී මහාරාෂ්ට්‍ර සෞරසේන අර්ධමාගධී වාල්හිකී මාගධී දක්ෂිනාත්‍ය භාමණ්ඩ ලාට වෛදර්භ උපනාගර නාගර බාර්බර අවන්ත්‍ය පංචාල ටක්ක මාලව සහ කයිකය කියන භාෂා පිළිබඳව මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගෞරෝඩු දෛව පාශ්චාත්‍ය පාණ්ඩ්‍ය කෞන්තල සිංහල කාලිංග ප්‍රාච්‍ය කතාව කර්ණාට ද්‍රාවිඩ ගෞර්ජිර ආභිරෝ මධ්‍යදේශීය සූක්ෂම භේද ව්‍යාස්තිතක් සප්ත විංශත්‍ය විභ්‍රංශා වෛඩාලාදි ප්‍රභේද. මෙන්න මේ වෛදර්භී ආදී ප්‍රභේද මේ ආකාරයෙන්
මෙන්න මේ කියන ප්‍රභේද අපි ඉදිරියේදී මේ ගැන කතා කරනවා මේ ශ්ලෝක වශයෙන් සරල පැහැදිලි කිරීමක් කරේ. එතකොට බොහෝ ප්‍රාකෘත භාෂාවන්හි බොහෝ ප්‍රභේද දකින්නට විභේද දකින්නට පුළුවන්. ඒ සියල්ලම ප්‍රාකෘත භාෂා රූපයෙන් ගැනීම එච්චර ගැළපෙන්නේ නැහැ. අපිට ඉදිරියේදී ඒ වෙන බැලුව හැකි. ඥාටකේසු ව්‍යක්ති අනුසාරේන භාෂාණං සමාවේශක් පුරුෂාණං නීචාණං සංස්කෘතං ස්යාත් කෘතත්මනාම් සෞරසේනී ප්‍රයෝක්තර්ව්‍යාතා දාසීනාං ච යෝෂිනම්. නාටකේසු නාට්‍යයන්හි ව්‍යක්තානුසාරයෙන් කථානුසාරයෙන් භාෂාණං සමාවේශක් භාෂාව භාවිතා කිරීම සිද්ධ වෙලා තියෙනවා. පුරුෂාණං නීචාණං පුරුෂයන් සහ නීච පුජ්‍යලයන් පුරුෂාණං නීචාණං සංස්කෘතං ස්යාත් කෘතාත්මනා සංස්කෘත භාෂාව තමාගේ ආත්මීය කොට සැලකිය යුතුයි. සෞරසේනී ප්‍රයෝක්තව්‍යා සෛරසේනී භාෂාව යොදාගත්තේ දාසීනාං ච යෝෂිනම් එහි නාටකය තුළ එන දාසදාසාදීන්ගේ කතා විවහාරය සඳහා කියන එක තමයි මෙහිදී ගත හැකි සරල අදහස. බලමු. සාහිත්‍ය දර්පණයේ තුල මෙන්න මේ 6 වෙනි පරිච්ඡේදයේ සාහිත්‍ය දර්පණයේ තුල සඳහන් වෙනවා මෙන්න මේ කාරණා. ප්‍රාච්‍ය දේශීය දන්නා වූ හෝ ඒන්ලි මහතා විසින් ආධුනික භාෂාවන්ගේ උත්පත්ති විශේෂයි මෙසේ කියන ලදී. අනීර භාෂාවෙන් සින්දි භාෂාවද මාදචාඩ භාෂාවද ආවේය. ආවන්ති භාෂාවෙන් පූර්වරාජි පුතානි භාෂාව ආවේය. ගොර්ජරි භාෂාවෙන් වර්තමාන ගුජරාටි භාෂාව ආවේය. වාල්ලිකී භාෂාවෙන් පශ්චිම හින්දි භාෂාව ආවේය. මාගදී නොහොත් ප්‍රාච්‍යා භාෂාවෙන් පූර්ව හින්දි නොහොත් මෛතිලි ආවේය. ඌඩීය භාෂාවෙන් ඌඩීෂා භාෂාව ආවේය. ගෞඩී භාෂාවෙන් වංග ආවේය. දක්ෂිනාත්‍ය නොහොත් වෛදර්භී භාෂාවෙන් මරාටි ආවේය. පයිප්පාලි භාෂාවෙන් නේපාලි භාෂාව ආවේය. ගෞඩී භාෂාව ප්‍රාචීන වංග භාෂාවමයි. මැක්ඩොනල්ඩ් විසින් මෙසේ කියන ලදී. වංග භාෂාව මාගදී භාෂාවෙන්ම ආවේය. හෝ එන්ලි විසින් යම් ගෞඩී භාෂාවක් වංග භාෂාවගේ මුල් රූපයෙන් දක්වන ලදද ඒ භාෂාව සාහිත්‍යයේ දක්නට නොම ලැබේ. මාර්කණ්ඩේය පුරාණ ග්‍රන්ථ කර්තෘ විසින් කරන ලද ප්‍රාකෘත සර්ව නම් වූ ව්‍යාකරණ පුස්තකයෙහි 15 ආශ්වාසයකින් බෙදන ලදී. පවරසේනයන් විසින් නදියෙහි එක් සේතුවක් බඳනා ලදී. මේ සේතුගේ ස්මෘති ස්වාදි රූපයෙන් රක්ෂා කරනු පිණිස මේ මහා කාව්‍යයන් ප්‍රනිධියයි. ඇතැම් කෙනෙක් මේ කාලිදාසයන් විසින් විරචිතයයි කියන ලදී. මෙය පිරිසිදු මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන් දණ්ඩීන් විසින් ලියන ලදී. එතකොට සාහිත්‍ය දර්පණයේ එන කොටස් එක්ක ප්‍රාච්‍ය දේශීය දන්නා වූ දැන් ප්‍රාචීන දේශ භාෂාව දන්නා වූ ප්‍රාචීන භාෂා දන්නා හෝ එන්ලි මහතා විසින් හෝ එන්ලි විද්වතා විසින් ආධුනික භාෂාවන්ගේ මේ අලුත් භාෂාවන්ගේ උත්පත්ති කතාව මෙන්න මෙහෙම කියලා කරලා තියෙනවා. එය ඇතැම් විද්වතුන් විසින් පිළිගත්තා හෝ නොගත්තා වූ ඔහුගේ වර්ගීකරණය මෙන්න මෙහෙමයි. අනීර කියන භාෂාවෙන් තමයි සින්දි භාෂාව හැදෙන්නේ. ඒ වගේම මාදචාඩ කියන භාෂාවත් හැදෙන්නේ මේ අනීර කියන භාෂාවෙන්. ආවන්ති කියන භාෂාවෙන් තමයි පූර්ව රාජපුතානි රාජපුත්‍ර භාෂාව පූර්ව රාජපුත්‍ර භාෂාව එන්නේ. ඒ වගේම තමයි ගුජරී කියන භාෂාවෙන් තමයි වර්තමාන ගුජරාටි භාෂාව නිර්මාණය වෙන්නේ. වාල්ලිකී භාෂාවෙන් තමයි පශ්චිම හින්දි භාෂාව නිර්මාණය වෙන්නේ. මාගදී නොහොත් ප්‍රාච්‍යා භාෂාවෙන් පූර්ව හින්දි භාෂාව නිර්මාණය. පූර්ව හින්දි නැත්තම් ඒක හඳුන්වනවා මෛතිලී කියලා. පූර්ව හින්දි භාෂාව නිර්මාණය වෙනවා. පූර්වයෙන් තිබුණු හින්දි භාෂාවවත් මෛතිලිය. උඩීය භාෂාවෙන් උඩීෂා භාෂාව නිර්මාණය වෙනවා.
ගෞඩි භාෂාවෙන් තමයි වංග භාෂාව නිර්මාණය වෙන්නේ වංග දේශයේ භාෂාව. දක්ෂිණාත්‍ය නැතහොත් වෛදර්භී භාෂාවෙන් වෛදර්භී රීතියත් බොහොම වැදගත් රීතියක් උරා සාහිත්‍ය විෂයේ වෛදර්භී භාෂාවෙන් තමයි මේ මරාఠි භාෂාව නිර්මාණය වෙන්නේ. එතකොට මේ පයිප්පාලි කියන භාෂාවෙන් නේපාල භාෂාව නිර්මාණය වෙනවා. පයිප්පාලි කියන භාෂාවෙන්. ගෞඩි භාෂාව කියලා කියන්නේ පුරාතන වංග භාෂාවමයි කියන එක ඔහු සඳහන් කරනවා. හෝ එන්ලිට අනුව ගෞඩ භාෂාව ගෞඩී දේශීය භාෂාව කියලා කියන්නේ මේ පුරාතන වංග භාෂාවමයි කියන එක මෙතනදී සඳහන් කරනවා. ඒ වගේම හෝ එන්ලි විසින් යම් ගෞඩ භාෂාවක් වංග භාෂාව දැන් මැක්ඩොනල්ඩ් සඳහන් කරනවා මෙන්න මෙහෙම. මැක්ඩොනල්ඩ් කියන පඬිවරය සඳහන් කරනවා වංග භාෂාව මාගධී භාෂාවෙන්ම ආවය කියන එක. ඔහුට අනුව වංග භාෂාව මාගධී භාෂාවේ නූතන ස්වරූපයක්. හෝඑන්ලි විසින් සඳහන් කරනවනේ ගෞඩී භාෂාව වංග භාෂාවේ මුල් ස්වරූපය පුරාතන වංග භාෂාවම තමයි මේ ගෞඩ භාෂාව කියන්නේ කියලා. එතකොට මැක්ඩොනල්ඩ්ට අනුව එබඳු භාෂාවක් සාහිත්‍යය තුල දකින්නට නැහැ. හෝඑන්ලි සඳහන් කරන ප්‍රාචීන වංග භාෂාවක් සාහිත්‍ය තුල දක්නට නැහැ කියන කාරණේ මැක්ඩොනල්ඩ් සඳහන් කරනවා. එතකොට ඊට අමතරව මාර්කණ්ඩේය පුරාණ ග්‍රන්ථය රචනා කරපු කතුවරයා විසින් කරලා තියෙනවා ප්‍රාකෘත සර්ව කියලා කෘතියක්. මේක ව්‍යාකරණ කෘතියක්. එහි පරිච්ඡේද 15ක් බෙදලා තිනවා. පරිච්ඡේද 15ක් රචනා කරලා තිනවා. ඊට පස්සේ ප්‍රවරසේනයන් විසින් සේතුබන්ධ කාව්‍ය රචනා කරමින් නදියෙහි බඳනා ලද එක් සේතුවක් පාලමක් පිළිබඳව කතා කරනවා. එය නදියක බඳින ලද පාලමක් කියලා කියනවා. ඇතැම් තැනක රාමායනයේ මූලික කරගනිමින් බඳින ලද සේතුව හැටියට සඳහන් වෙනවා. මේ සේතුවගේ ස්මෘතිය මේ සේතුව මේ පාලමේ මතකය ස්වාදී රූපයෙන් ආරක්ෂා කරනු පිණිස තමන්ගේ ස්වරූපයෙන් ආරක්ෂා කරනු පිණිස තමයි සේතුබන්ධ මහා කාව්‍ය රචනා කරන්නේ. ඇතම් කෙනෙක් ඇතම් කතුවරු සඳහන් කරනවා මේක මේ ප්‍රවරසේනගේ නෙමෙයි කාලිදාසගේ කෘතියක් කියලා. කාලිදාස විසින් පිරිසිදු මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන් දණ්ඩීන් විසින් ලියන ලදයි කියලා සඳහන් වෙනවා. ඇතැම් අය කාලිදාසගේ කෘතියක් කියලා සඳහන් කරනවා. පිරිසිදු මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන් දණ්ඩීන් විසින් මේ ලියන ලදයි කියලා සඳහන් වෙනවා. එතකොට මෙතනදී මෙන්න මේ හෝඑන්ලි මහතා මේ ආධුනික භාෂාවන්ගේ පසු කාලීනව තියෙන මේ නූතන භාෂාවන්ගේ උපත මෙන්න මෙහෙම සිද්ධ වුණා කියලා සඳහන් කරන්නේ. අනීර භාෂාවෙන් තමයි සින්දි සහ මාදචාඩ කියන භාෂාවන් ඇති වෙන්නේ. අවන්ති භාෂාවෙන් පූර්ව රාජපුත්‍ර භාෂාව ඇති වෙනවා. ගුජරි භාෂාවෙන් ගුජරාටියත් වාල්ලිකී භාෂාවෙන් පශ්චිම හින්දි පසු කාලීන හින්දි භාෂාවත් මාගධීනොත් ප්‍රාච්‍ය භාෂාවෙන් පූර්ව හින්දියවත් මෛතිලියත් උඩීය භාෂාවෙන් උඩීෂා කියන භාෂාවත් ගෞඩ භාෂාවෙන් වංග භාෂාවත් දක්ෂිණාත්‍ය නැතහොත් වෛදර්භී භාෂාවෙන් මරාඨි භාෂාවත් පයිප්පාලි භාෂාවෙන් නේපාල භාෂාවත් ආව කියන කාරණය සඳහන් කරනවා. ගෞඩි භාෂාව ප්‍රාචීන වංග භාෂාවමයි. ගෞඩි භාෂාව කියලා කියන්නේ මුල් කාලීන වංග භාෂාවමයි. මැක්ඩොනල්ඩ් මෙන්න මෙහෙම සඳහන් කරනවා. වංග භාෂාව දැන් මැක්ඩොනල්ඩ් හෝඑන්ලිගේ මේ ගෞඩි භාෂාව පුරාතන වංග භාෂාවමයි කියන එකට එකඟ වෙන්නේ නැහැ. ඔහු සඳහන් කරනවා හෝඑන්ලි විසින් සඳහන් කරන ලද පුරාතන වංග භාෂාවක් සාහිත්‍යයේ දකින්නට නැහැ. ඒක නිසා මාගධී භාෂාවෙන්ම තමයි වංග භාෂාවත් ආවේ කියන හැදුනේ ප්‍රභවය වුණේ කියන කාරණය මොහු මෙතනදී සඳහන් කරනවා. මාර්කණ්ඩේය පුරාණ ග්‍රන්ථය රචනා කරන ලද කතුවරයා විසින් ප්‍රාකෘත සර්ව කියලා ව්‍යාකරණ කෘතියක් පරිච්ඡේද 15කින් යුක්තව රචනා කරලා තිනවා. ඊට අමතරව ප්‍රවරසේන විසින් සේතුබන්ධ මහා කාව්‍ය රචනා කළා. සමහර අය සඳහන් කරනවා ප්‍රවරසේනගේ නෙමේ සේතුබන්ධය කාලිදාසගේ කියලා. එතකොට මේ සේතුබන්ධය මහා පිරිසිදු මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන්
දණ්ඩීන් විසින් ලියන ලදයි කියලත් සැලකෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා මේ වර්තමාන භාෂාවන්ගේ ආරම්භයේ සිදු වුණු ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව මේ හෝ එන්ලි මහත්මයා මේ සඳහන් කරලා තිනවා. ඒ කරුණු පිළිබඳව ඔබේ මතකයේ තබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම එක් එක් විද්වතුන් විසින් පළ කරන ලද මත පිළිබඳවත් ඔබේ මතකයේ අවධානය යොමු කළ යුතුයි. එතකොට මේ කරුණු සමගම ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන ලද ප්‍රාකෘත මහා කාව්‍යයන් පිළිබඳව ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන ලද මහා කාව්‍යයන් පිළිබඳව අපි කතා කළ යුතු වෙනවා. එතකොට හාලයන් විසින් ප්‍රණීත වූ සප්තශතී සතසයි හා සම්බන්ධ සප්තසත ශ්ලෝකය හාලි යනු ශාලිවාහන හට නාමාන්තරයකි. මනුෂ්‍යයෝ ප්‍රාකෘත භාෂාවේ ප්‍රථම කවිවරයා හැටියට හාල හෙවත් ශාලිවාහන ගැන සලකනු ලැබේ. සංස්කෘත තෙත්තාද්‍යා කවීර වාල්මික ප්‍රාකෘත ශාලිවාහනක් භාෂා. කාව්‍යයේ පිංගලක් ඉති ප්‍රාකෘත පිංගලේ ලක්ෂ්මීනාථ භටයයන් විසින් විරචිත ද්විතීය ප්‍රවරසේනයන් විසින් විරචිත සේතුබන්ධ හෝ දශමුඛ වද කාව්‍යයි. රාමායනයාගේ විෂය ගැන විරචිත මහා කාව්‍යයයි. එහි සර්ග 20කි. හේමචන්ද්‍ර සහ කුමාරපාල දෙදෙන ක්‍රිස්තු වර්ෂ 11-12 වැනි සතවර්ෂවල ජීවත් වූහ. ග්‍රන්ථ හම්විලි මහා කාව්‍ය මෙය ණයචන්ද්‍ර සූරීන් විසින් විරචිතයි. ඓතිහාසික මහා කාව්‍යයකි. නිර්ණය ධම්මපදයේ ප්‍රාකෘතයෙන් සකස් කිරීමයි. පැරිස් නගරයේ ඒසියාටි ජර්නල් ග්‍රන්ථ හරිදාසයන් විසින් කරන ලද වික්‍රම චරිතය සර්ග 18යි. වික්‍රමාදිත්‍යයාගේ අද්භූත කාර්යයන්ගේ දැක්වීමයි. එතකොට ප්‍රාකෘත මහා කාව්‍ය හාලයන් විසින් ප්‍රණීත ගාථා සප්තසතිය ඔබට නිර්දිෂ්ට කරලා තියෙන කෘතිය. ඒ සම්බන්ධ සප්තසත ශ්ලෝකය සප්තසත ශ්ලෝකය හාලි යනු ශාලිවාහන හට වෙනත් නමක්. ශාලිවාහන කියන කතුවරයා හට තිබුණු වෙලත් නමක් තමයි හාල කියලා කියන්නේ. මනුෂ්‍යයෝ ප්‍රාකෘත භාෂාවේ මිනිස්සු සලකනවා මේ ප්‍රාකෘත භාෂාවේ පළමු කවිය තමයි හාල කියලා කියන්නේ. ප්‍රාකෘත භාෂාවේ පළවෙනි කවිය තමයි හාල හෙවත් ශාලිවාහන කියලා කියන්නේ. එතකොට සංස්කෘත තෙත්තාද්‍යා කවීර වාල්මික ප්‍රාකෘත ශාලිවාහනක්. එතකොට ආද්‍යා කවීර වාල්මිකක් සංස්කෘත භාෂාවේ ආදි කවියා වාල්මීකි ඍෂිවරයා වෙනකොට ප්‍රාකෘත භාෂාවේ ආදි කවියා ශාලිවාහනයි කියන එක සඳහන් කරනවා. භාෂා කාව්‍යයේ පිංගලක් ඉති ප්‍රාකෘත පිංගලේ. එතකොට කාව්‍ය පිංගලක් ප්‍රාකෘත පිංගලය කියන කාව්‍ය පිංගල කියන කෘතිය ලක්ෂ්මීනාථ භටයන් විසින් විරචිත කෘතියක්. එතකොට සංස්කෘත භාෂාවේ ආදිතම කවියා වාල්මීකි ඍෂිවරයා වෙනකොට ශාලිවාහන කියන කතුවරයා ප්‍රාකෘත භාෂාවේ පළවෙනි කවිවරයා හැටියට තමයි සැලකෙන්නේ. කාව්‍ය පිංගල කියන කෘතිය ලක්ෂ්මීනාථ භටයන් විසින් රචනා කරලා තියෙනවා. දෙවැනි පවරසේනයන් විසින් රචනා කරන ලද සේතුබන්ධ එහෙම නැත්නම් දශමුඛ වද දශමුඛ කියලා කියන්නේ රාවණටනේ. දශමුඛ වද කාව්‍ය පිළිබඳව රචනා කරනවා. මෙය රාමායනයේ කාව්‍ය විෂය අරගෙන රචනා කරන ලද මහා කාව්‍යයක්. මෙහි සර්ග 20ක් තියෙනවා. ඒ වගේම හේමචන්ද්‍ර සහ කුමාරපාල කියන කතුවරු දෙදෙනා වාසය කළේ ක්‍රිස්තු වර්ෂ 11 සහ 12 වෙනි සතවර්ෂවල තමයි ජීවත් වුනේ. එතකොට හම්විලි මහා කාව්‍ය ණයචන්ද්‍ර සූරීන් විසින් රචනා කරලා තියෙනවා. මේ ඓතිහාසික මහා කාව්‍යයක්. ඉතිහාස විෂයක් නිර්ණය කරගෙන රචනා කරපු කාව්‍යයක්. ඒ වගේම තමයි ධර්මපදය ප්‍රාකෘතයෙන් රචනා කරලා සකස් කරලා තිනවා.
එය පැරිස් නගරයේ මේ ඒසියාටි ජර්නල් කියන සමාගම අය විසින් එතකොට ප්‍රකාශයට පත් කරලා තිනවා. හරිදාසයන් විසින් රචනා කර සකස් කරන ලද වික්‍රම චරිතය. හරිදාස කියන කතුවරයාගේ වික්‍රම චරිතය කියන කෘතියත් වැදගත් වෙනවා මෙතනදී. මේකේ සර්ග 18යි වික්‍රමාදිත්‍ය ත්‍රිභුවනමල්ල රජතුමාගේ අద్භූත කාර්යයන්ගේ දැක්වීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බිල්හන කියන කතුවරයා විසිනුත් වික්‍රමාංක දේව චරිතය රචනා කළානේ. ඒ වගේම තමයි හරිදාස විසිනුත් වික්‍රම චරිතය කියලා මේ වික්‍රමාදිත්‍ය රජුරුවන්ගේ අද්භූත ක්‍රියාවන් පිළිබඳව වීර ක්‍රියාවන් පිළිබඳව දක්වලා කරුණු දැක්වීමක් සිද්ධ කරලා තිනවා සර්ග 18කින්. එතකොට ප්‍රාකෘත කාව්‍ය අතරේ හාලගේ ගාථා සප්තසතිය. ඒ වගේම තමයි හාල ප්‍රාකෘත භාෂාවේ ප්‍රථම කවිවරයා හැටියට සැලකෙනකොට වාල්මීකි සංස්කෘත භාෂාවේ ආදි කවියා හැටියට සැලකෙනවා. එතකොට කාව්‍ය පිංගලය කියන කෘතිය ලක්ෂ්මීනාථ භටයන් විසින් රචනා කරලා තියෙනවා. ද්වවන ප්‍රවර්සේන විසින් සේතුබන්ධ හේවත් දශමුඛ වද කියන කාව්‍ය රචනා කරලා තියෙනවා. රාමායනයේ උපයෝගී කරගෙන. ඒ සර්ග 20යි. හම්බිලි මහා කාව්‍ය ණයචන්ද්‍ර කියන කතුවරයා විසින් රචනා කරලා තියෙනවා. ඒක ඓතිහාසික මහා කාව්‍යයක්. ඊට අමතරව ධම්මපදයේ ප්‍රාකෘත භාෂාවෙන් සකස් කරලා තියෙනවා පැරිස් නගරයේදී. ඒ වගේම තමයි හරිදාසයන් විසින් වික්‍රමාදිත්‍ය ත්‍රිභුවනමල්ල රජතුමාගේ චරිතය තුල තිබුණු අද්භූත කාර්යයන් විස්තර කරමින් වික්‍රම චරිතය කියලා සර්ග 18කින් යුක්ත මහා කාව්‍යයක් රචනා කරලා තියෙනවා. මේ ප්‍රාකෘත මහා කාව්‍ය පිළිබඳව සලකා බැලීමේදී මෙන්න මේ කාර්ය. එතකොට ගාථා සප්තසතිය, සේතුබන්ධ හේවත් දශමුඛ වද කාව්‍ය, එතකොට හම්බිලි මහා කාව්‍ය, ඒ වගේම ධම්මපදය, හරිදාසගේ වික්‍රම චරිතය කියන කෘති ප්‍රාකෘත කාව්‍යයන් හැටියට අපිට මෙතනදී මහා කාව්‍යයන් සහ කාව්‍යයන් හැටියට සලකන්නට හැකියාව ලැබෙනවා. ප්‍රාකෘත ඛණ්ඩ කාව්‍ය පිළිබඳව සලකලා බලනකොට ප්‍රාකෘත ලිරික් පොයට්‍රිස් ප්‍රාකෘත ඛණ්ඩ කාව්‍ය පිළිබඳව සලකනකොට පළමුවෙන්ම ජම්බුද්දීප සංගයනි, ජම්බුද්වීප සංග්‍රහානි, ලහු සංගයනි, ලඝු සංග්‍රහානි 300ක් ශ්ලෝකයන්ගෙන් ජම්බුද්වීපය පිළිබඳව විවරණයකි. පරිභද්‍ර සූරීන් විසින් විරචිතයි. ගුජරාටි අනුවාදයක් ඇත. පිටු 44 පටන් 51 දක්වා මේ ප්‍රකරණ මාලා හේම සංකර ලක්ෂ්මී සංකර් වර්ධමානකයන් විසින් ප්‍රකාශිතයි. අපමද බාලි නවතති නවත්වං ජෛන ධර්මයේ පිළිබඳ නවවදාරුම් තත්වයන්ගේ ආලේඛයයි. ශ්ලෝක 79කින් යුක්ත කාව්‍යයකි. සංස්කරණ 3කි. ඒ 3 ආකාරයි. ගුජරාට අනුවාදයක් ඇත. ජෛන ධර්මාවලම්බීන් විසින් විශේෂාකාරයෙන් සම්භාවිතයි. වෝබී සදණ්ඩකෝ චතුර්විශේෂ දණ්ඩකක්. ජීවිතයේ පිළිබඳ සූවිසි අවස්ථාවන් ශ්ලෝක 47කින් වර්ණිතයි. ග්‍රන්ථ මදුමත විජය, මහු මහ වියෝගෝ වාක්පති කවීන් විසින් මේ නමින් තවත් මහා කාව්‍යයක් ලියන ලදී. එය ඔහු විසින් විරචිත ගෞඩ වද ප්‍රභාවක චරිත, වප්ප භට්ට සූර චරිතයෙන්ද ප්‍රබන්ධ කෝෂයෙන්ද ගෞරවද්ද ගෞඩ වද ප්‍රභාවක චරිත, වප්ප භට්ට සූරි චරිතයෙන්ද ප්‍රබන්ධ කෝෂයේද මේ පුස්තක නාමයන් දක්නට ලැබෙනවා. ප්‍රාකෘත ඛණ්ඩ කාව්‍ය කියන්නේ මේ කෙටි කාව්‍යයන්නේ. එතකොට ඛණ්ඩ කාව්‍යයන් අතර පළමුවෙන්ම ජම්බුද්දීප සංඝයනි, ඒ කියන්නේ ජම්බුද්දීප සංග්‍රහානි, ලහු සංඝයනි, ලඝු සංග්‍රහානි. දඹදිව පිළිබඳව ශ්ලෝක 300කින් දඹදිව පිළිබඳව ඉන්දියාව පිළිබඳව ශ්ලෝක 300කින් කරන ලද විවරණයක් මේ ජම්බුද්දීප සංඝයනි හෙවත් ජම්බුද්දීප සංග්‍රහානි, ලඝු සංඝයනි, ලඝු සංග්‍රහානි කියන මේ කෘතියේ සඳහන් වෙනවා. ඒ රචනා කළේ පරිභද්‍ර සූරීන් විසින්. පරිභද්‍ර සූරී කියන කතුවරයා විසින් තමයි රචනා කළේ.
ගුජරාටයේ භාෂාවෙන් කරන ලද අනුවාදයක් දක්නට ලැබෙනවා. පිටු 44 ඉඳලා 51 දක්වා මෙය ප්‍රකරණ මාලාවක් හේම සංකර ලක්ෂ්මී සංකර් වර්ධමානක විසින් ප්‍රකාශයට පත් කරලා තිනවා. ඒ වගේම තමයි අපමද බාලී හෙවත් නවතති නවත්වං කියන කෘතිය. නවතති නවත්වං කියන්නේ ජෛන ධර්මයේ පිළිබඳ නවවැදෑරුම් නවතති නවවැදෑරුම් තත්වයන් පිළිබඳව කරන ලද රචනාවක්. ජෛන ධර්මයේ පිළිබඳ නවවැදෑරුම් තත්වයන් පිළිබඳව ශ්ලෝක 79කින් කරන ලද රචනාවක්. මේ ලඝු සංග්‍රහනේ ඒ කියන්නේ කෙටි කාව්‍ය සංග්‍රහයන්නේ ශ්ලෝක 79යි ජෛන ධර්මයේ නවවැදෑරුම් තත්වයන් පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒ කෘතියට සංස්කරණ 3ක් තියෙනවා. සංස්කරණ 3 විදියක්. ගුජරාට අනුවාදයකුත් තියෙනවා. ඊට අමතරව ජෛන ධර්මයේ අනුගමනය කළ අය විසින් විශේෂාකාරයෙන් මේ නවතති නවත්වන් කියන කෘතිය සම්භාවනය කරලා තියෙනවා. ඒ වගේම තමයි වෝබී සදණ්ඩකෝ හෙවත් චතුර්විශේෂ දණ්ඩකක්. වෝබී සදණ්ඩකෝ කියන කෘතිය චතුර්විශේෂ දණ්ඩකක් සංස්කෘතයෙන් ජීවිතය පිළිබඳව 24 අවස්ථාවක්. ජීවිතය පිළිබඳව අවස්ථා 24ක් ශ්ලෝක 47කින් වර්ණනා කරලා තියෙනවා. වෝබී සදණ්ඩකෝ කියන කෘතියේ ජීවිතය පිළිබඳ අවස්ථා 24ක් ශ්ලෝක 47කින් වර්ණනා කරලා තියෙනවා. ඒ වගේම තමයි මදුමත විජය මහු මහ වියෝහෝ වාක්පති කවිය විසින් රචනා කරලා තියෙන්නේ මහු මහ වියෝහෝ නැත්තම් මදුමත විජය කියන කෘතිය. මේ නමින් තවත් මහා කාව්‍යයක් ඔහු ලියලා තිනවා මදුමත විජය. ඔහු විසින්ම ගෞරවද්ද ඒ කියන්නේ ගෞඩවද ප්‍රභාවක චරිත වප්ප භට්ට සූරි චරිතයෙන්ද ප්‍රබන්ධ කෝෂයේද මේ ග්‍රන්ථයන් පිළිබඳව විස්තර සඳහන් කරලා තියෙනවා. එතකොට ප්‍රාකෘත භාෂාවෙන් රචිත ඛණ්ඩ කාව්‍ය අතර පළවෙනිම ජම්බුද්දීප සංගයනි දඹදිව පිළිබඳව සංග්‍රහයක් ලහු සංගයනි කියන එකෙත් දඹදිව පිළිබඳව ශ්ලෝක 300කින් කරන ලද විවරණයක් අන්තර්ගත වෙනවා. ප්‍රකරණ මාලාව හේමසංකර ලක්ෂ්මී විසින් රචනා කරන ලද කෘතියක්. නවතති නවත්වන් කියන්නේ ශ්ලෝක 79කින් යුත් ජෛන ධර්මයේ නවවැදෑරුම් තත්ත්වයන් පිළිබඳව විස්තරයක්. එහි සංස්කරණ 3ක් තියෙනවා. ඒ 3 ආකාර සංස්කරණ. ගුජරාට අනුවාදයකුත් තියෙනවා. ඊට අමතරව ජෛන ධර්මයේ අනුගාමිකයන් විසින් විශේෂ ආකාරයෙන් මේ කෘතිය සම්භාවනය කරලා තියෙනවා. වෝබී සදණ්ඩකෝ ඒ කියන්නේ 24 ආකාර වූ ජීවිතයේ අවස්ථාවන් පිළිබඳව ජීවිතයේ අවස්ථා 24ක් පිළිබඳව ශ්ලෝක 47කින් වර්ණනා කරලා තියෙනවා. මදුමත විජය මහු මහා වියෝහෝ වාක්පති කවියා විසින් මේ නමින්ම තවත් මහා කාව්‍යයක් ලියලා තිනවා. ඊට අමතරව ඔහු විසින් ගෞඩවදය ප්‍රභාවක චරිතය වප්ප භට්ට සූරි චරිත කියන කෘතිත් ප්‍රබන්ධ කෝෂ කියන කෘතිත් රචනා කරලා තියෙන බව මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. එතකොට ජම්බුද්දීප සංගයනි කෘතියේ ශ්ලෝක 300යි. එතකොට නවතති නවත්වන් කෘතියේ ශ්ලෝක 79යි. වෝබී සදණ්ඩකෝ කෘතියේ ශ්ලෝක 47යි. ඊට අමතරව රචනා කරන ලද කෘති තමයි මේ වාක්පති කතුවරයාගේ මහු මහ වියෝහෝ ගෞඩවදය ප්‍රභාවක චරිත වප්ප භට්ට සූරි චරිත ප්‍රබන්ධ කෝෂ කියන මෙන්න මේ කෘති. එතකොට මහු මහා විහය ප උත්තවායා කහනාම ම උලද ඉමම්හි පඨම කුසුමාහි කලිනං පච්චා කුසුමං වනලයාන මධුමත විජයෙහි ප්‍රයුක්ත භාෂාව කෙසේනම් මේ පොත්හි නැවතත් මුකලිත වන්නේද? වාන ලතායෙහි ප්‍රථම පුෂ්ප පක්ෂයෙන් පසුව හටගන්නා පුෂ්පය සූක්ෂමව මේ කාව්‍ය මුද්‍රිතයි.
महु महा विहय प उत्तवाया कहनाम मधुमत विजयहि महु महा विजय मधुमत विजयहि प्रयुक्त भाषाव पौत्तवाया प्रयुक्त भाषाव कहनाम කෙසේනම් මා උලද මුකුලිත වන්නේද ඉමම් හි පඨම කුසුමාහි මේ ප්‍රථම පුෂ්ප පක්ෂයෙන් පසුව හටගන්නා කලිනම් පච්චා කුසුමං වනලා යන මේ පසුව හටගන්න. ඒ කියන්නේ මధుමත විජය කියන කෘතියටම තමයි මොහු රචනා කරන්නේ ගෞඩවදයත්. එතකොට මේ කාව්‍ය දෙකේම එකම භාෂාව අර භාෂාවෙන් අර කෘතියෙන් මේ කෘතියට ඒ භාෂා දෙකම මේ කෘතිය තුළ අන්තර්ගත වෙන කාරණේ තමයි මොහු සඳහන් කරන්නේ. කුමාරපාල චරිත ජෛන කවි හේමචන්ද්‍ර සූරීන් විසින් විරචිත ද්වාශ්‍රය කාව්‍යයි. ඔහු විසින් විරචිත සිද්ධ හේමචන්ද්‍ර නම් වූ ව්‍යාකරණාගේ අෂ්ටව පාදය ප්‍රාකෘත භාෂා ව්‍යාකරණයෙන් යුක්තය. මේ ප්‍රාකෘත ව්‍යාකරණයේ සූත්‍රයන්ගේ උදාහරණ දක්වනු පිණිස ද්වයාශ්‍රය කාව්‍ය ලියන ලදී. මේ ග්‍රන්ථයේ මූල විෂය අන්හිල් වාඩා පතනියෙහි අධිපති වූ ඔහුගේ ඒ හේමචන්ද්‍රගේ ශිෂ්‍ය වූ කුමාරපාලයන්ගේ ජීවන චරිතයයි. අප්‍රමාණ වශයෙන් ව්‍යාකරණ සූත්‍රයන්ගේ උදාහරණ මෙහි දක්වා තිබේ. කුමාරපාල චරිතය ඉඟි 8කින් බෙදන ලදී. හේමචන්ද්‍රයන් විසින් අන්‍ය වූ මහා කාව්‍යයකුත් ඔහුගේ ව්‍යාකරණයට උදාහරණයක් වනු පිණිස ලියන ලදී. එතකොට 11 වෙනි 12 වෙනි සියවස තුල වාසය කරපු මහා ප්‍රාකෘත කවියක් කුමාරපාල චරිතය රචනා කළ හේමචන්ද්‍රයන් විසින්. ඒ වගේම ද්වාශ්‍රය කාව්‍ය ඔහුගේ මොහු රචනා කරා සිද්ධ හේමචන්ද්‍ර නම් වූ ව්‍යාකරණයක්. මොහුගේ ප්‍රාකෘත ව්‍යාකරණය තමයි අපභ්‍රංශ ලක්ෂණ තමයි වැඩි තියෙන්නේ. සිද්ධ හේමචන්ද්‍ර කියන ව්‍යාකරණයක් මොහු රචනා කළා. එතකොට මේ සිද්ධ හේමචන්ද්‍ර ව්‍යාකරණයේ 8 වන පාදය 8 වන කොටස ප්‍රාකෘත භාෂා ව්‍යාකරණය ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. 8 වන කොටසේ ඉඳලා 8 වෙනි පරිච්ඡේදයේ ඉඳලා ප්‍රාකෘත භාෂා ව්‍යාකරණය ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රාකෘත ව්‍යාකරණයට සූත්‍රයන්ට ප්‍රාකෘත ව්‍යාකරණ සූත්‍රයන්ට උදාහරණ පිණිස තමයි මොහු ද්වයාශ්‍රය කියන කාව්‍ය රචනා කළේ. ද්වයාශ්‍රය කියන කාව්‍ය රචනා කළේ මොහු තමන්ගේ සිද්ධ හේමචන්ද්‍ර කෘතියෙහි එන ප්‍රාකෘත භාෂා ව්‍යාකරණ සූත්‍රයන්ට උදාහරණ දක්වීම පිණිස. මේ ග්‍රන්ථයෙහි මුල් විෂය අන්හිල් වාඩා පතනේ අන්හිල් වාඩා පතන කියන ප්‍රදේශයේ අධිපති වූ ඒ හේමචන්ද්‍ර කතුවරයාගේ ශිෂ්‍යයෙකු කුමාරපාලයන්ගේ ජීවන චරිතය තමයි රචනා කරලා තියෙන්නේ. කුමාරපාල චරිතයේ තමන්ගේම ශිෂ්‍යයෙක් වුණු අන්හිල් වාඩා පතනේ අන්හිල් වාඩා ප්‍රදේශයේ අධිපතියා වූ කුමාරපාලගේ ජීවන චරිතය රචනා කරලා තිනවා කුමාරපාල චරිතේ. මෙහිදී ඔහු අප්‍රමාණ ව්‍යාකරණ සූත්‍රයන්ට උදාහරණ දක්වලා තිනවා. විවිධාකාර වූ අප්‍රමාණ වූ ව්‍යාකරණ සූත්‍රයන්ට ඔහු මේ ග්‍රන්ථය තුලින් උදාහරණ දක්වලා තිනවා. කුමාරපාල චරිතය ඉඟි 8කින් බෙදලා තිනවා. කොටස් 8කට බෙදලා තිනවා කුමාරපාල චරිතය. ඒ වගේම තමයි මේ හේමචන්ද්‍රයන් විසින් වෙනත් මහා කාව්‍යයකුත් ඔහුගේ ව්‍යාකරණයට උදාහරණ විනිස රචනා කරලා තියෙනවා. හේමචන්ද්‍ර විසින් වෙනත් මහා කාව්‍යයක් ඔහුගේ ව්‍යාකරණයට උදාහරණ වනු පිණිස රචනා කරලා තියෙනවා. මෙන්න මේ කුමාරපාල චරිතය රචනා කරේ හේමචන්ද්‍ර කවියා විසින් ඔහුගේ ශිෂ්‍යයෙක් වුණු කුමාරපාලගේ ජීවන චරිතය සඳහා. එතකොට කුමාරපාල චරිතයේ 8 වෙනි පරිච්ඡේදයේ ඔහු සඳහන් කරනවා ප්‍රාකෘත ව්‍යාකරණ සූත්‍ර. ඒ ප්‍රාකෘත ව්‍යාකරණ සූත්‍රය වලට උදාහරණ සඳහා ඔහු ද්වයාශ්‍රය කියන කාව්‍ය රචනා කරනවා. ප්‍රාකෘත සූත්‍ර වලට උදාහරණ වලට තව කාව්‍යයක් ඔහු විසින් රචනා කරනවා. එතකොට මේ කුමාරපාල චරිතය ද්වයාශ්‍රය කාව්‍ය වගේම හේමචන්ද්‍ර විසින් තවත් මහා කාව්‍යයකුත් ඔහුගේ ව්‍යාකරණයට උදාහරණ පිණිස රචනා කරලා තියෙනවා. මෙන්න මේ හේමචන්ද්‍ර කවියා විසින් තමයි අපභ්‍රංශය සහ ප්‍රාකෘත භාෂාවන්ගේ වර්තමාන ස්වරූපය දක්වන්නට හොඳම උදාහරණ රචනා කරපු කවියා. එතකොට මෙන්න මේ කියන කරුණු කාරණාත් සමග වරරුචි ආචාර්යවරයා හැරුණාම හේමචන්ද්‍ර තමයි ඊළඟට ඉන්න හොඳම ව්‍යාකරණ කතුවරයා හැටියට සැලකෙන්නේ. මෙන්න මේ කරුණු සමග
ඔබ ඔබේ දැනුම වර්ධනය කරගන්නට මේ කරුණු උපයෝගී කරගන්න විදියට අපි සිහිපත් කරන ගමන්ම ඉදිරි ප්‍රාකෘත කරුණු සමග ඉදිරි පාඩමකින් හමුවන තෙක් අපි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය